බලන්න. මේකෙදි කියනකොට පොලී මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගන්නු ලබන ප්‍රධාන උපකරණ හා ඒවා මුදල් සැපයීම කෙරෙහි බලපාන ආකාරය පහත වගුවේ දැක්වේ. එහි ස්ථාන පුරවන්නේ කියලා. ඒතර ඔයාට දෙනවා මෙතන මෙහෙම एक उपकरण है දෙක මුදල් සැපයීම වැඩි කිරීම ඊගාට මුදල් සැපයීම අඩු කිරීම මොකද කරන්න ඕනේ කියන්නේ මේක දෙනවා සංචිත අවශ්‍යතාවය විවෘත වෙළඳපොළ කටයුතු සහ පොලේ අනුපාතිකය. දරුවෝ සංචිත අවශ්‍යතාවය කියන්නේ මොකද්ද? සංචිත අවශ්‍යතාවය කියලා කියන්නේ මොකද? දැන් අපි බැංකුවේ ගිහිල්ලා සල්ලි දැම්මාම යම් ඒකේ යම් අනුපාතයක් මහ බැංකුවේ තැන්පත් කරන්න ඕනේ. දැන් අපි ඒක මහ බැංකුව තමයි තීරණය කරන්නේ. දැන් ඔයා හිතන්න අපි බැංකුවේ ගිහිල්ලා රුපියල් 100ක් දැම්මම සංචිත අවශ්‍යතාවය 10යි නම් එයා මහ බැංකුවේ ගිහිල්ලා 10 දානවා. එතකොට සංචිත අවශ්‍යතාවය 20යි නම් එයා 20ක් දානවා බැංකුවේ. එතකොට පුතේ මේ අපේ තැන්පත් වල ඉන්නේ ණය දෙන්නේ. දැන් සාමාන්‍යයෙන් හරිද මේ තැන්පතුවක් ගත්තාම මේ තැන්පතුවක අපි සාමාන්‍යයෙන් කරමු බැංකුවක් පුරුද්දක් විදියට 30ක් විතර තියාගෙන ඉන්නවා මිනිස්සුන්ට ඇවිල්ලා ඉන්නවත් නැහැ දෙන්න. පැහැදිලිද? මේක මිනිස්සු ඇවිල්ලා අහෝ දෙන්න. බැංකුවට කියන්න බෑනේ ඇවිල්ලා සල්ලි ඉල්ලුවාම අනේ අද නම් සල්ලි නෑ පස්සේ දෙන්නම් හෙට දෙන්නම් එහෙම කියන්න බෑ. එතකොට කොහොමද බැංකුවකට ණය දෙන්න පුළුවන් තැන්පත් වලින් 70ක් වගේ ප්‍රමාණයක්. ඔයා හිතන්නේ ඒ ASCII මහ බැංකුව කියනවා අපි ගාව ඇවිල්ලා තියන්න ඔයා 130ක් කියලා. එතකොට ඔයගොල්ලෝ දන්නවා තැන්පත් වලින් 130ක් තියාගන්න ඕනේ. මිනිස්සු ආවොත් දෙන්න 120ක් මහ බැංකුව කියන්නේ කියලා. ඒක ණය දෙන්න පුළුවන් කියයිද 150ක්. එතකොට මේක වැඩි කරොත් මේක 130 කරොත් ණය දෙන්න පුළුවන් 140යි. මේක 110 කරොත් ණය දෙන්න පුළුවන් 160ක්. එතකොට මෙන්න මේක තමයි සංචිත අවශ්‍යතාවය කියන්නේ. එතකොට මේක අඩු කරනකොට මේක 10 කරොත් ණය 60 වෙනවා. මේක 30 කරොත් ණය 40 වෙනවා. ඒ කියන්නේ සංචිත අවශ්‍යතාවය වැඩි වෙනකොට ණය දීමේ හැකියාව අඩු වෙනවා. සංචිත අවශ්‍යතාවය අඩු වෙනකොට ණය දීමේ හැකියාව වැඩි වෙනවා. එතකොට ණය දීමේ හැකියාව වැඩි වෙනවා කියන්නේ මිනිස්සුන්ගේ අතට යන මුදල් ප්‍රමාණය වැඩි වෙනවනේ. ඒ කියන්නේ මුදල් සැපයීම වැඩි වෙනවා. මුදල් සැපයීම කියන්නේ මිනිස්සුන්ගේ අතේ රැඳෙන තියෙන මුදල් ප්‍රමාණය. පැහැදිලිද? එතකොට මුදල් සැපයීම වැඩි කරන්න නම් මොකද කරන්න ඕනේ? සංචිත අවශ්‍යතාවය අඩු කළ යුතුයි නේ. කළ යුතුයි. මුදල් සැපයීම අඩු කරන්න නම් සංචිත අවශ්‍යතාවය මොකද කරන්න ඕනේ? මුදල් සැපයීම අඩු කරනවා කියන්නේ මිනිස්සුන්ගේ අතේ රැඳෙන මුදල් ප්‍රමාණය අඩු කරන්න නම් සංචිත අවශ්‍යතාවය වැඩි කළ යුතුයි. වැඩි කරාම තමයි මොකද වෙන්නේ? වැඩි කරාම බැංකුවට ණය දීමේ හැකියාව අඩු වෙලා මුදල් සැපයීම අඩු වෙනවා. පැහැදිලි නේද? ඊගොල්ලෝ ඔක දෙනවා විවෘත වෙළඳපොළ කටයුතු. මොකක්ද අර විවෘත වෙළඳපොළ කටයුතු කියලා කියන්නේ? විවෘත වෙළඳපොළ කටයුතු කියලා කියන්නේ ව්‍යාපාරයක් රජයේ විසින් විවෘත වෙළඳපොලේ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම් කර විකුණන. එතකොට දැන් ඒව මිනිස්සු සහ වාණිජ බැංකුව මිලදී ගන්නවා. එතකොට වාණිජ බැංකුව සහ මිනිස්සු ඒව මිලදී ගත්තාම ඒගොල්ලන්ට ණය දීමට සහ වියදම් කිරීමට දෙන හැකියාව මොකද වෙන්නේ? අඩු වෙනවා. එහෙනම් ඒ වගේම ඒව ආපහු විකුණුවොත් මිනිස්සු ඒව ආපහු විකුණුවොත් රජය මිලදී ගත්තොත් මොකද වෙන්නේ?
මිනිස්සුන්ට වියදම් කිරීමේ හැකියාව වැඩි වෙනවා. එහෙනම් මුදල් සැපයීම වැඩි කරන්න නම් විවෘත වෙළඳපොලේ භාණ්ඩාගාර විවෘතත්වයෙන් කර අපි වගේ සුරකුම්පත් මොනව කරන්න ඕනේද? සුරකුම්පත් මිලදී ගත යුතුයි. එතකොට මිනිස්සු අතර යනවා සල්ලි. දැන් මේදී ඉන්නේ මහ බැංකුව නම් මේ තියෙන මහ බැංකුව නම් මෙතන ආයෙ නම් මේ තියෙන මිනිස්සු හා වාණිජ බැංකුව කියනවා. මේ දෙන්නේ මිනිස්සු හා වාණිජ බැංකුව. එතකොට මේව මිලදී ගන්නකොට මිනිස්සුන්ගේ අතේ තියෙන සල්ලි මහ බැංකුවට ඇවිල්ලා ඒගොල්ලන්ට වියදම් කිරීමේ හැකියාව අඩු වෙනවා. එතකොට උදාසන අඩු කරන්න නම් මොකද කරන්න ඕනේ? මේක විකුණන්න ඕනේ. විකුණාම මිනිස්සුන්ගේ අතේ තියෙන සල්ලි මොකද වෙන්නේ? විකුණාම මිනිස්සුන්ගේ අතේ තියෙන සල්ලි මහ බැංකුවට ඇදෙනවා. එතකොට විකිණිය යුතුයි. සුරකුම්පත් කියන්නේ සුරකුම්පත් විකිණිය යුතුයි. පොලිය අනුපාතිකය. දැන් පොලිය අඩු වෙනකොට ණය දීම වැඩි වෙනවනේ. ණය කට් එක වැඩි වෙනවනේ. එතකොට මුදල් සැපයීම වැඩි කරන්න නම් පොලිය අනුපාතිකය මොනව කරන්න ඕනේද? අඩු කළ යුතුයි. පොලිය අනුපාතිකය මුදල් සැපයීම අඩු කරන්න නම් පොලිය අනුපාතිකය වැඩි කළ යුතුයි. පොලිය වැඩි කරනකොට ණය ගන්න එක අඩු වෙනවා. අන්න ඒ විදිහට ලියන්න ඕනේ. ඒ කියන්නේ සංචිත අවශ්‍යතාවය කියලා ලියා ගන්න. මුදල් සැපයීම වැඩි කිරීමට සංචිත අවශ්‍යතාවය අඩු කළ යුතුයි. මුදල් සැපයීම අඩු කිරීමට සංචිත අවශ්‍යතාවය වැඩි කළ යුතුයි. නේ? විවෘත වෙළඳපොළ කටයුතු මුදල් සැපයීම වැඩි කිරීමට විවෘත වෙළඳපොළේ සුරකුම්පත් මිලට ගත යුතුයි. මුදල් සැපයීම අඩු කරන්න විකිණිය යුතුයි. මුදල් සැපයීම වැඩි කරන්න පොලිය අනුපාතිකය අඩු කළ යුතුයි. මුදල් සැපයීම අඩු කරන්න පොලිය අනුපාතිකය වැඩි කළ යුතුයි. පැහැදිලිද? ඊට පස්සේ දෙනවා ඉහත දැක්වෙන මූල්‍ය උපකරණ කෙරෙහි බලපෑම් කරන ආකාරය. ඉහත දැක්වෙන මූල්‍ය උපකරණ ව්‍යාපාර කෙරෙහි බලපෑම් කරන ආකාරය. ඒතකොට පාඩවල දෙකකින් ලියන්න. දැන් පොලිය අනුපාතිකය කියන එක එක පාඩකින් ලියන්න. ඒක යටතේ ලියන එක එක පාඩකින් ලියන්න. සංචිත අවශ්‍යතාවය කියන එක මෙහෙම ලියුවොත් කමන්නේ. එක පාඩකින් ලියන්න කමන්නේ. හරිද? ලියා ගන්න මෙහෙම. සංචිත අවශ්‍යතාවය අඩුවීම පොලි අනුපාතිකය අඩු කිරීම පොඩියට ලියන්න නැත්නම් ඊට මැද වෙයි. පොලි අනුපාතිකය අඩු කිරීම විවෘත වෙළඳපොළ සුරකුම්පත් මිලදී ගැනීම ආදී කරුණු මත මුදල් සැපයීම වැඩිවීමක් සිදු වේ. මුදල් සැපයීම වැඩිවීමක් සිදු වේ. එසේම එහි ප්‍රතිවිරුද්ධ ක්‍රියාව සිදුවන්නේ නම් මොකද පුතේ ප්‍රතිවිරුද්ධ ක්‍රියාව සිදුවන්නේ නම් කියන්නේ ප්‍රතිවිරුද්ධ ක්‍රියාව කියලා කියන්නේ සංචිත අවශ්‍යතාවය වැඩි වීම, පොලි අනුපාතිකය වැඩි වීම සහ විවෘත වෙළඳපොළේ සුරකුම්පත් විකිණීම කියන ඒවා. ප්‍රතිවිරුද්ධ ක්‍රියාව සිදුවන්නේ නම් මුදල් සැපයීම අඩු වීමක් සිදු විය හැකියි. මුදල් සැපයීම අඩු වීමක් සිදු විය හැකියි. මුදල් සැපයීම වැඩි වීම වගේ මුදල් සැපයීම වැඩි වීම වගේ ආයෝජකින්ට ආයෝජන අවස්ථා ඉහළ යන අතර ඉල්ලුම වැඩිවීමෙන් ලාභය ඉහළ යා හැකිය. එමගින් ප්‍රති ආයෝජන හැකියාව වැඩි වේ.
එසේම මුදල් සැපයීම වැඩිවීම මගින් උත්තමනකාරී තත්ත්වයක් ඇති වුවොත් ඒ ව්‍යාපාරවලට අවාසිදායක විය හැක. මුදල් සැපයීම අඩුවීම මගින් එහි ප්‍රතිවිරුද්ධ තත්ත්වයක් ඇති වේ. ඊට පස්සේ 14 වෙනි ප්‍රශ්නේ වාගෙන් අහනවා රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය ව්‍යාපාර කටයුතු කෙරෙහි බලපාන්නේ කොහොමද කියලා. හරි. එතකොට මේ මූල්‍ය ප්‍රතිපත්තිය ඇත්තටම ව්‍යාපාර කටයුතු කෙරෙහි වාසිදායක වගේම අවාසිදායක විදිහට බලපාන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට පොලි අනුපාතිකය අඩු වුණාම හරිද? පාරිභෝගිකයින්ගේ බණ්ඩ සේවා සඳහා තියෙන ඉල්ලුම වැඩි වෙනවා. ඒ වගේම පොලි අඩු වුණාම අනිත් පැත්තෙන් මොකද වෙන්නේ? ව්‍යාපාර වල ණය අරගෙන ආයෝජනය කිරීමේ හැකියාව වැඩි වෙනවා. නේ? ඊට පස්සේ සංචිත අවශ්‍යතාවය වගේම අඩු වුණොත් ණය දීමේ හැකියාව වැඩි වෙලා ඒ ව්‍යාපාර වලට වාසිදායක වෙන්න පුළුවන්. ලියා ගන්න මෙහෙම. මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙවීමෙන් ව්‍යාපාර වලට වාසිදායක වෙන්න අවාසිදායක බලපෑම්ද සිදු විය හැක. වාසිදායක මෙන්ම අවාසිදායක බලපෑම්ද සිදු විය හැක. එයටද වෙන පාඩකින් ලියුවක් කමන්නේ තරුවත් දාලා ලියන්න. පොලි අනුපාතිකය අඩුවීමෙන් ආයෝජකයන් කමාවක් පාරිභෝගිකයන් දිරිමත් වී භාණ්ඩ සේවා සඳහා ඇති ඉල්ලුම වැඩි කරයි. එසේම පොලි අනුපාතිකය අඩුවීම තුළින් ආයෝජනවල මූලාශ්‍රය වන ඉතුරුන් අධෛර්යමත් වීමටද බලපෑමක් ඇති කළ හැකිය. එසේම පොලි අනුපාතිකය අඩුවීම තුළින් ආයෝජනවල මූලාශ්‍රය වන ඉතුරුන් අඩුවීමට නැත්නම් අධෛර්යමත් වීමටද බලපෑමක් ඇති කළ හැකිය. මොකද මිනිස්සු ආයෝජනය කරන්නේ විශේෂයෙන්ම ඉතුරු කරොත් නේද? එමගින් ව්‍යාපාර වලට අවාසිදායක බලපෑමක් ඇති වේ. ඊගාවට ලියා ගන්න තව තරුවක් දාලා විවෘත වෙළඳපළ කටයුතු සංචිත අවශ්‍යතාවය ණය පාලනය ආදී යොදා ගැනීමෙන් මුදල් සැපයීම අඩු කිරීම ව්‍යාපාරිකයන්ට අවාසිදායක වන අතරම ඒවා ලිහිල් කිරීමෙන් මුදල් සැපයීම වැඩි කිරීම
ව්‍යාපාරිකයන්ට වාසිදායක වේ. එහෙත් මුදල් සැපයීම වැඩි වීමෙන් උත්තමනකාරී තත්ත්වයක් ඇති වේ නම් එය ව්‍යාපාර වලට යෝග්‍ය නොවේ. ඒ ව්‍යාපාර වලට යෝග්‍ය නොවේ. 15 ප්‍රශ්න බලනකොට ඔය 15 ප්‍රශ්න කියන්නේ 2019 A level ප්‍රශ්නය. 2019 උසස් පෙළ ප්‍රශ්න මේක. මේක මම නිර්මාණය කළ ප්‍රශ්න නෙමෙයි, ඒක පේපර් එකේ ආ ප්‍රශ්නයක්. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී භාවිතා කරන පොලි ප්‍රතිපත්ති පොලි අනුපාත වර්ග දෙකක් විස්තර කරනවා. දරුවෝ ප්‍රතිපත්ති පොලි අනුපාතික වර්ග තුනක් තියෙනවා ප්‍රධාන වශයෙන් අපි කතා කරනවා. එකක් තමයි නිත්‍ය ණය පහසුකම් පොලි අනුපාතිකය. දෙක නිත්‍ය තැන්පතු පහසුකම් පොලි අනුපාතිකය. තුන්වෙනි එක බැංකු පොලි අනුපාතිකය. පුතේ දැන් ඔයගොල්ලෝ දන්නවා භාණ්ඩාගාර පිටපත් බැලුම් කරා අපි ඒවට කියන්නේ රජයේ සුරකුම්පත් කියලා. ඒව මිනිස්සු මිලදී ගත්තාම මූල්‍යයන් මිලදී ගත්තාම යම් ද්‍රව්‍යශීලතා ගැටලුවකදී හරිද මහ බැංකුවට ඒවා ඇපේට තවලා ණය ලබා ගත්තී ඇතිවන පොලි අනුපාතිකය තමයි නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය කියලා කියන්නේ. ඒ වගේම නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය කියලා කියන්නේ වාණිජ්‍ය බැංකුව විසින් සහ මහජනයා විසින් විශේෂයෙන්ම ප්‍රාථමික වෙළඳපොළ විසින් අතිරික්ත අරමුදල් සුරකුම්පත්වල ආයෝජනය කරාම ඒකට මහ බැංකුව ගෙවන පොලිය. දැන් සාමාන්‍යව කියනවනම් අපි භාණ්ඩාගාර පිටපතක් බැලුම් කරයක් පෙරදී ගත්තාම අයකට පොලිය තමයි නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය කියන්නේ. බැංකු පොලිය අනුපාතිකය කියන්නේ වාණිජ්‍ය බැංකුවකට යම් ද්‍රව්‍යශීලතා ගැටලුවක් ආවම ද්‍රව්‍යශීලතා ගැටලුවක් කියන්නේ මුදල් ප්‍රශ්නයක් ආවම මේ දෙන්නේ මහ බැංකුව නම් මේ දෙන්නේ වාණිජ්‍ය බැංකුව නම් මෙයා ණයට ගන්නවා යම් කෙටි කාලීන ණය. ඒකට ඒක මහ බැංකුව පොලියක් අය කරනවා. මේකට අපි කියනවා පුතේ බැංකු පොලි අනුපාතිකය කියලා. ලියාගන්න පළවෙනි එක නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය. එක ලියාගන්න නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය. පොඩියට ලියන්න නැත්නම් ඊටම දෙවිය එතන. එයටද ලියන්න වාණිජ්‍ය බැංකුව හා ප්‍රාථමික වෙළඳුන් රජයේ සුරකුම්පත් ඇපේට තබා මහ බැංකුවෙන් අරමුදල් ලබා ගැනීමේදී අය කරනු ලබන පොලි අනුපාතිකයයි. ඊගාවට නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය. දෙවෙනි එක නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය. එයට ලියන්න වාණිජ්‍ය බැංකුව සහ ප්‍රාථමික වෙළඳුන් ඔවුන්ගේ අතිරික්ත මුදල් සුරකුම්පත්ති ආයෝජනය කිරීමේදී මහ බැංකුව ගෙවනු ලබන පොලි අනුපාතිකයයි. මහ බැංකුව ගෙවනු ලබන පොලි අනුපාතිකයයි.
ඊගාට තුන්වෙනි එක ලියා ගන්න. බැංකු පොලී අනුපාතිකය. එයට ලියන්න. ද්‍රවශීලතා ගැටළු වලට මුහුණ දෙන වාණිජ බැංකුවලට මහ බැංකුව විසින් ද්‍රවශීලතා ගැටළු වලට මුහුණ දෙන වාණිජ බැංකුවලට මහ බැංකුව විසින් අවසාන ණය දෙන්නා ලෙස සපයනු ලබන ණය සඳහා අවසාන ණය දෙන්නා ලෙස අය කරනු ලබන ණය සඳහා අය කරනු ලබන පොලී අනුපාතිකයයි. අය කරනු ලබන පොලී අනුපාතිකයයි. අය කරනු ලබන පොලී අනුපාතිකයයි. එයන් කතා කරේ 15 වෙනි ප්‍රශ්නේ. බලන්න 16 ඔය 2016 ප්‍රශ්න දරුවෝ ඔය 2016 වෙනි ප්‍රශ්න 2017 ඒ ලෙවල් ප්‍රශ්න දෙන්න ලියාගෙන 2017 ඒ ලෙවල් ප්‍රශ්න අහන්නේ. හරිද? බැංකු පොලී අනුපාතිකය වැඩි කිරීම දේපළ වෙළඳාම් ශේෂ්ත්‍රයේ නියුතු ව්‍යාපාරිකයෙකුට බලපාන ආකාරය. ඒ පොලී අනුපාතිකය වැඩි වෙනකොට මිනිස්සුන්ට ණය ගැනීමේ හැකියාව මොකද වෙන්නේ? අඩු වෙනවා. එතකොට විකුණුම මොකද වෙන්නේ? විකුණුම අඩු වෙනවා. නේ? ගණන් කර ප්‍රමාණය අඩු වෙනවා. එතකොට මේ අදාළ ආයතනයේ ණයක් ගන්නවා. ඒකට ගන්න පොලිය වැඩි වෙනවා. ප්‍රාග්ධනීය පිරිවැය වැඩි වෙනවා නේ. එතකොට අපි පොලිය ගෙවනකොට අපේ මෙහෙයුම් පිරිවැය වැඩි වෙනවා. ගොඩක් වෙලාවට ලාභදායීත්වය අඩු වෙනවා පුතේ. එහෙම වෙනකොට ව්‍යාපාරයේ ප්‍රති ආයෝජන වගේ දේවල් අඩු වෙන්න පුළුවන්. ලියා ගන්න. එක විකුණුම් අඩු වීම. දෙක ගැනුම්කරුවන් සංඛ්‍යාව අඩු වීම. එක විකුණුම් අඩු වීම, දෙක ගැනුම්කරුවන් සංඛ්‍යාව අඩු වීම. තුන ප්‍රාග්ධනීය පිරිවැය ඉහළ යාම. හතර මෙහෙයුම් පිරිවැය ඉහළ යාම. පහ ලාභදායීත්වය අඩු වීම. හය ව්‍යාපාරයේ ප්‍රතිආයෝජන පහළ යාම. හරි. ඊට පස්සේ 17 වෙනි ප්‍රශ්නේ බලන්න. ඒකේ අහනවාගේ ෆිස්කල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට රජය යොදා ගන්න දේවල් මොනවද කියලා. එතකොට ඔයාලා දන්නවද මේ ෆිස්කල් ප්‍රතිපත්තිය කියලා කියන්නේ මොකක්ද කියලා මම යාළුවට කියලා දුන්නානේ. ෆිස්කල් ප්‍රතිපත්තිය කිව්වේ රටක ආර්ථික අරමුණු ඉටු කරන්න එරට රාජ්‍ය ආදායම සහ වියදම යොදා ගන්න එක. එතකොට රාජ්‍ය ආදායම වල තියෙන ප්‍රධානම දේ තමයි මොකක්ද? බදු. එනකොට ප්‍රධානම දේ බදු. මෙතන පළවෙනි එක ලියන්න. එක බදු. දෙක රාජ්‍ය වියදම. තුන රාජ්‍ය ණය. බදු, රාජ්‍ය වියදම, රාජ්‍ය ණය. බලන්න 18 වෙනි ප්‍රශ්නේ. ෆිස්කල් ප්‍රතිපත්තිය යනු රටක ආර්ථික අරමුණු ඉටු කර ගැනීමේ ප්‍රධානතම ප්‍රතිපත්තිය. ෆිස්කල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන ආයුධය වන්නේ බදුය. පහත එක් ආර්ථික අරමුණු ඉටු කර ගැනීමට බදු යොදාගන්නේ කෙසේදයි පැහැදිලි කරන්න. ආර්ථික වර්ධනයට, පූර්ණ සේවා නියුක්තියට, සාධාරණත්වයට, බාහිර ස්ථායීතාවයට, අභ්‍යන්තර ස්ථායීතාවයට. හරි. අපි බලන්නේ ආර්ථික වර්ධනයට බදු කොහොමද යොදාගන්නේ? ආර්ථික වර්ධනය කියලා කියන්නේ මොකක්ද කියන්නේ? රටේ දේශීය නිෂ්පාදනය ඉහළ යන එක. එතකොට දේශීය නිෂ්පාදනය ඉහළ නංවන්න කොහොමද බදු යොදාගන්නේ? දේශීය නිෂ්පාදන සඳහා බදු නිදහස් කරන්න ඕනේ. ආනයනික දේවල් වලට බදු අය කරන්න ඕනේ. එතකොට ආනයනික බදු වැඩි වෙනකොට
දේශීය නිෂ්පාදකයා දිරිගැන්වෙනවා. දේශීය නිෂ්පාදන ඉහළ යාම සිද්ධ වෙන්න පුළුවන්. නේද? ලියා ගන්න ආර්ථික වර්ධනයට බලපාන විදිය ලියන්න. ආනයන නිෂ්පාදන මත ඉහළ තීරු බදු අයකල යුතු අතර ආනයන නිෂ්පාදන මත ඉහළ තීරු බදු අයකල යුතු අතර දේශීය කර්මාන්ත වලින් බදු නිදහස් කළ යුතුය. ආනයන නිෂ්පාදන මත ඉහළ බදු අයකල යුතු අතර දේශීය කර්මාන්ත වලින් බදු නිදහස් කළ යුතුය. ආනයන වලින් අය කරනු ලබන තීරු බදු දේශීය කර්මාන්ත දිරිගැන්වීමට සහනාධාර ලෙස සැපිය යුතුය. ආනයන වගේ ණය කරන තීරු බදු දේශීය කර්මාන්ත දිරිගැන්වන්න සහනාධාර විදියට දෙන්න පුළුවන්. එතකොට අන්න ඒක තමයි ආර්ථික වර්ධනයට බදු යොදා ගන්න. දෙක පූර්ණ සේවා නියුක්තියට කොහොමද බදු යොදාගන්නේ? දරුවෝ ආර්ථික වර්ධනයක් වෙනකොට පූර්ණ සේවා නියුක්තිය කල්පනා කරන්න ඕනේ. ඔය ක්‍රියාදාමය තුළ රටේ නිෂ්පාදනය වැඩි වෙනකොට පුතේ අනිවාර්යයෙන්ම රස්සා ඇති වෙනවනේ. මොකද ව්‍යාපාර නිෂ්පාදන කටයුතු වල කර්මාන්ත ශාලාවල ලොබිම් වල වැඩ කරන්නේ මිනිස්සුනේ නේද? ඒතකොට අනිවාර්යයෙන්ම රස්සා වැඩි වෙනවා. ලියා ගන්න ඉහත ක්‍රියාමාර්ග මගින් ඇති කරන ආර්ථික වර්ධනය මත නිරන්තරයෙන්ම සේවා නියුක්තිය ඉහළ යාම සිදු වේ. නිරන්තරයෙන්ම සේවා නියුක්තිය ඉහළ යාම සිදු වේ. 3 පරිසරයේ ගුණාත්මක භාවයට බදු කරන්නේ කොහොමද කියලා අහනවා. බදු යොදාගන්නේ. දැන් ප්‍රධාන වශයෙන්ම දරුවෝ බදුනේ එතකොට බදු කොහොමද පරිසරයේ ගුණාත්මක භාවය? ඒ කියන්නේ පරිසර සංරක්ෂණයට බදු කොහොමද යොදාගන්නේ? ඒකට බදු යොදා ගන්න පුළුවන් අපිට පරිසර හිතකාමී නිෂ්පාදන බදු වලින් නිදහස් කරනවා. පරිසරයට අහිතකර නිෂ්පාදන සඳහා බදු අය කරනවා. දැන් උදාහරණයක් විදිහට අපිට කියන්න පුළුවන් මෙහෙම දැන් ගායන බීම බෝතල් කියන්නේ. එතකොට ප්ලාස්ටික් බෝතලේ පිව්වා වීසි කරා නේද? හැබැයි වීදුරු බෝතලේ අපි බීව්වහම ආපහු ඒක කඩේට දෙනවා. එතකොට කඩේට දුන්නාම මේගොල්ලෝ ඒක නැවත ආරෝපණය අපි කියන රීෆිල් කරනවා. කියන්නේ ආපහු ඒක සුද්ධ කරලා පිරිසිදු කරලා බීම පුරවනවා. එතකොට පරිසර දූෂණයක් වෙන්නේ නැහැ. ලියා ගන්න පරිසරයට අහිතකර නිෂ්පාදන සඳහා ඉහළ බදු අය කළ යුතු අතර පරිසරයට අහිතකර නිෂ්පාදන සඳහා ඉහළ බදු අය කළ යුතු අතර පරිසර හිතකාමී නිෂ්පාදන බදු වලින් නිදහස් කළ යුතුය. බදු වලින් නිදහස් කළ යුතුය. ඊගොඩ සාධාරණත්වය. දැන් සාධාරණත්වය කියන්නේ මොකක්ද? සාධාරණත්වය කියන්නේ මොකද? ඇති නැති පරතරය අඩු කරන එකනේ. එතකොට ඒකට මොකද කරන්න පුළුවන්? ඉහළ ආදායම් ලබන්නන්ගෙන් බදු අය කරලා ඒව පහළ ආදායම් ලබන අයට සහනාධාර විදිහට දෙන්න පුළුවන් නේ. ලියාගන්න සාධාරණත්වයට ඉහළ ආදායම් ලබන්නන්ගෙන් බදු අය කළ යුතු අතර ඉහළ ආදායම් ලබන්නන්ගෙන් බදු අය කළ යුතු අතර ඒවා අඩු ආදායම් ලබන්නන්ට සහනාධාර ලෙස සැපිය යුතුය. ඊගාවට බාහිර ස්ථායීතාවය සහ අභ්‍යන්තර ස්ථායීතාවය. දරුවෝ මොකක්ද අභ්‍යන්තර ස්ථායීතාවය කියන්නේ? අභ්‍යන්තර ස්ථායීතාවය කියන්නේ රටක මිල මට්ටම ස්ථාවර තියාගන්න එක. ඒ කියන්නේ උද්දමනයක් ඇති නොවි ස්ථාවර තියාගන්න එක තමයි අභ්‍යන්තර ස්ථායීතාවය කියන්නේ. ඒ කියන්නේ සරලව කියනවා නම් බහණ්ඩ සේවාවල මිල වැඩි වෙන්නේ නැතුව. එතකොට බාහිර ස්ථායීතාවය කියන්නේ විශේෂයෙන්ම මුදලේ බාහිරගේ ආරක්ෂා කරගන්න එක, ගෙවුම් ශේෂ ගැටලු අවම කරගන්න එක. එතකොට මුදලේ අගේ තීරණය වෙන්නේ ආනයන අපනයන මත. නේද? දේශ වෙන රටක විනිමය අනුපාතයේ තීරණය වෙන්නේ ආනයන අපනයන මත. එතකොට අපේ රටේ මුදල ආරක්ෂා කරගන්න නම් අපි මොකද කරන්න ඕනේ? අපි පුතේ ආනයන හැකියාව අඩු කරන්න ඕනේ.
අපනයන වැඩි කරන්න ඕනේ. එහෙනම් අපනයන සඳහා බදු සහන දෙන්න ඕනේ. ආනයන වලට බදු අය කරන්න ඕනේ. නේද? දෙයකට බාහිර ස්ථායීතාවයට බාහිර ස්ථායීතාවයේ තීරණය වන්නේ විදේශ මුදලට ඇති ඉල්ලුම හා සැපයුම මතයි. බාහිර ස්ථායීතාවයේ තීරණය වන්නේ විදේශ මුදලට ඇති ඉල්ලුම හා සැපයුම මතයි. එහිදී මුදලේ බාහිරාගය ආරක්ෂා කිරීමට ආනයන මත බදු අය කළ යුතු අතර අපනයන බදු වලින් නිදහස් කළ යුතුය. එතකොට අපි අභ්‍යන්තර ස්ථායීතාවය කියලා කිව්වේ මොකද්ද? අභ්‍යන්තර ස්ථායීතාවය කියලා කිව්වේ මිල මට්ටම ස්ථාවරව තියාගන්න එක. මිලි එළ යාම වළක්වා ගන්න එක. ඒකට කොහොමද දාගන්නේ? ඒක දාගන්නේ ඍජුපත් වැඩි කරලා වක්‍රපත් අඩු කරන්න ඕනේ. දැන් වක්‍රපත් කෙලින්ම බහන්න සේවා මත නේ කරන්නේ. ඒ වුණාම බහන්න සේවාවල මිල ඉහළ යන්න වක්‍රපත් බලපානවා. හැබැයි පුතේ ඍජුපත් අය කරාම මිනිස්සුන්ට බහන්න සේවා මිලදී ගැනීමේ හැකියාව අඩු වෙලා මිල මට්ටම ඉල්ලුම අඩු වෙලා මිල මට්ටම ස්ථාවර වෙනවා. පැහැදිලි නේද? ලියන්න මේ සඳහා ඍජුපත් වැඩි කළ යුතු අතර වක්‍රපත් අඩු කළ යුතුය. ඍජුපත් වැඩි වීම නිසා ක්‍රය ශක්තිය අඩු වී මිල පහළ යන අතර ඍජුපත් වැඩි වීම නිසා ක්‍රය ශක්තිය අඩු වී මිල පහළ යන අතර වක්‍රපත් අඩු වීම නිසා භාණ්ඩවල මිලට එකතු වන බදු අඩු වීමෙන් මිල පහළ යාමක් සිදු වේ. ඊගාට බලන්න 19 වෙනි ප්‍රශ්නේ මේකේ අහනවා රජයේ ෆිස්කල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම ව්‍යාපාර කටයුතු කරේ බලපාන්නේ කොහොමද කියලා. දැන් ෆිස්කල් ප්‍රතිපත්තියේ උගුරු ප්‍රධාන වශයෙන්ම දන්නවනේ බදුනේ එතන දෙන ප්‍රධානම දේ. එතකොට ඍජුපත් අය කිරීමෙන් ව්‍යාපාර වල ආදායම මත බදු අය කරන ලාභ මොකද වෙන්නේ? අඩු වෙනවා. ප්‍රත්‍යායෝජන හැකියාව අඩු වෙනවා. මිනිස්සුන්ගේ ක්‍රය ශක්තිය අඩු වෙනවා. ඉල්ලුම අඩු වෙනවා. එතකොට ව්‍යාපාර වලට පැති කීපයකින් පහළ වේ. එක ලියා ගන්න ඍජුපත් අය කිරීම තුළින් ලාභ අඩු වන අතර ප්‍රත්‍යායෝජන හැකියාව අඩු වේ. ඍජුපත් අය කිරීම තුළින් ලාභ අඩු වන අතර ප්‍රත්‍යායෝජන හැකියාව අඩු වේ. ඊගාවට එසේම ගනුදෙනුකරුවන්ගේ ක්‍රය ශක්තිය අඩු වීමෙන් ඉල්ලුම අඩු වීම වගේ ව්‍යාපාර වලට අවාසිදායක වේ. ඊගාවට වක්‍රබදු අය කිරීම තුළින් භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාමෙන් වක්‍රබදු අඩු කිරීම තුළින් භාණ්ඩ සේවාවල මිල ඉහළ යාමෙන් ඉල්ලුම අඩු වන අතර යෙදවුම් මිල වැඩි වීමෙන්
ලාභ පහළ යයි. ඊගාට පුතේ දැන් ඇත්තටම ප්‍රධාන දේ වතුනට රාජ්‍ය වියදමත් බලපානවනේ. එතකොට වර්තන වියදම් වැඩි කරනොත් මේ ව්‍යාපාර පවත්වාගෙන යාමට අවශ්‍ය කරන වියදම් වැඩි කරොත් රාජ්‍ය මොකද වෙන්නේ? ඉල්ලුම වැඩි වෙනවා. ඒ වගේම ප්‍රාන්තන වියදම් වැඩි කරොත් ආයෝජන වැඩි වෙන්න බලපානවා. එතනම දෙයන්න. එතන ඊගාට විදිහට යන්න. රජයේ වර්තන වියදම් වැඩි කරන්නේ නම් භාණ්ඩ සේවා සඳහා ඇති ඉල්ලුම වැඩි වෙන අතර ප්‍රාන්තන වියදම් වැඩි කරන්නේ නම් ව්‍යාපාර පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම් ඉහළ නංවාගත හැකියි. ඊගාවට රාජ්‍ය ණය කළමනාකරණයේදී ව්‍යාපාරිකයන් සඳහා ලබා දෙන ණය සඳහා වැඩි දායකත්වයක් සපයන්නේ නම් ඒ ව්‍යාපාර වලට වඩා වාසිදායක වේ. ඔයගොල්ලන්ට ඔයාලගේ දීලා තියෙන රචනා පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ අපි සාකච්ඡා කරනවා. අපි එක ප්‍රශ්න සාකච්ඡා කරලා මම ඔයාලට වීඩියෝ එකක් විදිහට බලන්න දෙනවා. ඔයාලා මුලින් ප්‍රශ්නය කරලා දෙන්න ඕනේ. මම ඔකේ පළවෙනි ප්‍රශ්නය අපි කතා කරද්දී ඔයගොල්ලෝ මේ වෙද්දී කරන්න කියලා මම ඒක WhatsApp group එකකට දාලා තිබ්බා. ඔයාලට මේකට ලකුණු දාගන්න විදිය මම කියන්නම්. ඉතින් ඕගොල්ලෝ හැබැයි මේ ප්‍රශ්නේ කළා නැත්නම් මම මේ කරන සාකච්ඡාවේ වැඩක් වෙන්නේ නැහැ. ඒ හින්දා අනිවාර්යයෙන්ම මේක ඕගොල්ලෝ කරලා තියෙන්න ඕනේ. ඕකේ පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස මේ ප්‍රශ්න ගොඩක් වෙලාවට විවෘත ප්‍රශ්න අපිට පාඩම් කරලාම ලියා ගන්න අමාරුයි. මේක හොඳ බුද්ධියකින් හිතලා බලලා ලියන්න ඕනේ ප්‍රශ්න කීපයක් තියෙනවා. ඔකේ කියනවා කිසියම් ආර්ථික කටයුත්තක් ළඟා කර ගැනීමට බලාපොරොත්තු වන ආර්ථික අරමුණු රාශියක් පවතී. රටක ආර්ථික අරමුණු අතර පවතින සම්බන්ධතාවය. ඔයාලා බලන්න රටක ආර්ථික අරමුණු මොනවද කියලා. එකක් තමයි ආර්ථික වර්ධනය සංවර්ධනය. දෙක පූර්ණ සේවා නියුක්තිය. තුන්වෙනි එක තමයි සාධාරණත්වය. හතරවෙනි එක තමයි ආර්ථික ස්ථායීතාවය. එතකොට මේ ආර්ථික ස්ථායීතාවයේ කොටස් දෙකක් තියෙනවා. අභ්‍යන්තර ස්ථායීතාවය සහ බාහිර ස්ථායීතාවය. ඊගාවෙක තමයි යහපත් අන්තර්ජාතික වෙළඳාම. එතකොට මේ ප්‍රශ්නේදී බලන්න කොච්චර තාර්කිකයි කියලා මේ ප්‍රශ්නේ. මේක ආවට ගියාට ලියන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි නේද? මේකේ කියවෙනවා. එතකොට දැන් මේ බලන්න මේ ආර්ථික වර්ධනය සංවර්ධනය කියන එකත් එක්ක පූර්ව සේවා නියුක්තිය වැඩි වෙනවා. මේ පූර්ව සේවා නියුක්තිය කියන සම්බන්ධය. දැන් උදාහරණයක් විදිහට රටක ආර්ථිකයේ දලදේශ නිෂ්පාදනයේ ඉහළ යනවා. එතකොට ආර්ථික වර්ධනය කියන්නේ රටේ මූලික නිෂ්පාදනය අඛණ්ඩව ඉහළ යන තත්ත්වයන්නේ. එතකොට මූලික නිෂ්පාදනය අඛණ්ඩව ඉහළ යනවා නම් අනිවාර්යයෙන්ම ඒ තුලින් සේවා නියුක්තිය වැඩි වෙනවා.
මොකද රටේ නිෂ්පාදනය වැඩි වෙනකොට ඒකට දායක වෙන්නේ මිනිස්සු. එතකොට සේවා නිකුත්තිය වැඩි වෙනකොට ඒත් එක්කම දරුවෝ මේ සාධාරණ ආදායම් ව්‍යාප්ත වෙන එක ආර්ථික සංවර්ධනයකට වැදගත්. මොකද රටේ ආර්ථික වර්ධනයක් ඇති වෙච්ච බැවින් සංවර්ධනයක් ඇති වෙන්නේ නැහැ. රටේ නිෂ්පාදනය වැඩි වුණා කියලා රටේ දලදේශ නිෂ්පාදනය වැඩි වෙලා රටේ නිෂ්පාදනය වැඩි වුණා කියලා ආර්ථික වර්ධනයක් ඇති වෙන්නේ නැහැ. ආර්ථික වර්ධනයක් ඇති වෙන්න නම් අනිවාර්යයෙන්ම සාධාරණත්වයක් ඇති වෙන්න ඕනේ. ඒ හරහා තමයි ඇති නැති පරතරයට වෙලා මිනිස්සුන්ගේ දුප්පත්කම නැති වෙන්නේ. මානව දර්ශකවල අගේ ඉහළ යන්නේ. එහෙම නොවුනොත් එහෙම රටක ආර්ථික වර්ධනයක් වුණා කියලා ඒක සීමිත පිරිසක් අතර නම් බෙදලා යන්නේ. ඒ තුලින් ආර්ථික සංවර්ධනයක් ඇති වෙන්නේ නැහැ. ඒතකොට සාධාරණත්වයක් තිබ්බොත් විතරයි ආර්ථික සංවර්ධනයක් ඇති වෙන්නේ. එතකොට පොතේ ආර්ථික ස්ථායීතාවය කියන්නේ මෙතන අභ්‍යන්තර ස්ථායීතාවය කියන්නේ මිල මට්ටම ස්ථාවර වෙන එක. මිල මට්ටම ස්ථාවර වෙන පැහැදිලිවම රටේ නිෂ්පාදනය වැඩි වෙන්න ඕනේ. නිෂ්පාදනය වැඩි වෙන්නේ නැත්නම් සැපයම අඩු වුණොත් මිල ඉහළ යනවා. බාහිර ස්ථායීතාවය කියන්නේ පොතේ ආනයන අපනයන හරහා සිදුවන විනිමය අනුපාතය ස්ථාවර වෙන එක. ඒ වගේම ගෙවුම් ශේෂය ස්ථාවර වෙන එක. ගෙවුම් ශේෂ හිඟය අඩු වෙන එක. ඒ සඳහා අපනයන වැඩි වෙන්න ඕනේ, ආනයන අඩු වෙන්න ඕනේ. පුතේ අපනයන වැඩි වෙන්න, ආනයන අඩු වෙන්න රටේ ආර්ථික නිෂ්පාදනය වැදගත් වෙනවා. රටේ නිෂ්පාදනය වැඩි වෙනවා නම් පුතේ අපනයන වැඩි වෙනවා, ආනයන අඩු වෙනවා. රටේ නිෂ්පාදනය අඩු වෙනම් ආනයන වැඩියෙන් කරන්න සිද්ධ වෙනවා. ඊගාව එක යහපත් අන්තර්ජාතික වෙළඳාම කියන්නේ අන්තර්ජාතික වෙළඳාමේදී විශේෂයෙන්ම ගැටලු ඇති නොවෙන්න ඕනේ. අර මම වගේ මෙතනට මේක සම්බන්ධයි. යහපත් අන්තර්ජාතික වෙළඳාම ඇති වෙනවා නම් තමයි ගොඩක් කරාට බාහිර ස්ථායීතාවය ඇති වෙන්නේ. ලියා ගන්න ඕගොල්ලෝ. ලියන්න මෙහෙම. රටක ආර්ථිකයක් විසින් ළඟා කර ගැනීමට බලාපොරොත්තු වන ආර්ථික අරමුණු කිහිපයක් පවතී. ඒවා නම් කියලා මේ ටික ලියා ගන්න ඕනේ. හොඳයි. දැන් මේවා නම් කියලා ආර්ථික වර්ධනය, සංවර්ධනය, පූර්ණ සේවා නියුක්තිය, සාධාරණත්වය, ආර්ථික ස්ථායීතාවය, යහපත් අන්තර්ජාතික වෙළඳාම. ඒ පහ ලියන්න. ඒකේ හිස්තැනක් තියලා ඔයගොල්ලෝ ලියාගෙන යන්න. ඊට පස්සේ මේක ලියා ගන්න. ඊට පස්සේ ලියන්න ආර්ථික වර්ධනය යනුවෙන් අදහස් වන්නේ රටක දලදේශීය නිෂ්පාදනය අඛණ්ඩව ඉහළ යන තත්ත්වයකි. ඒ තුල නිරන්තරයෙන්ම සේවා නියුක්තිය ඉහළ යයි. එමගින් පූර්ණ සේවා නියුක්තියක් ඇති කරගත හැකිය. ආර්ථික සංවර්ධනයක් ඇතිවීමට නම් මානව දර්ශකවල අගය ඉහළ යා යුතු අතර එසේ වීමට නම් සාධාරණත්වයක් පැවතිය යුතුය. දැන් පළවෙනියෙන් මේ කියපු කොට දෙනාට වෙනවා ආර්ථික වර්ධනය සහ පූර්ණ සේවා නියුක්තිය අතර සම්බන්ධයක් තියෙනවා. සාධාරණත්වය සහ සංවර්ධනය අතර තියෙනවා සම්බන්ධතාවයක් නේද? ඊගොල්ලෝ ලියන්න මේ දෙක අතර සම්බන්ධයක් තියෙනවා. දැන් මේ යහපත් අන්තර්ජාතික වෙළඳාමක් සිද්ධ වෙනවා නම් තමයි බාහිර ස්ථායීතාවයක් ඇති වෙන්නේ.
ඒ වගේම රටේ ආර්ථික වර්ධනයක් ඇති වෙනවනම් තමයි අභ්‍යන්තර ස්ථායීතාවයක් ඇති වෙන්නේ. අභ්‍යන්තර ස්ථායීතාවය කියන්නේ මිල මට්ටම ස්ථාවර කරගන්න එකනේ. මිල මට්ටම ස්ථාවර කරගන්න නම් සැපෙන් වැඩි කරන ආර්ථික වර්ධනය වැදගත් වෙනවා. බාහිර ස්ථායීතාවයක් ඇති කරගන්න නම් මේ ආර්ථික වර්ධනය වගේම රටේ නිෂ්පාදනය වගේම යහපත් අන්තර්ජාතික වෙළඳාම වැදගත් වෙනවා. ලියා ගන්න. තුලක් කරලා යන්න. ආර්ථික ස්ථායීතාවයක් ඇතිවීමට නම් ආර්ථික ස්ථායීතාවයක් ඇතිවීමට නම් ආර්ථික වර්ධනය වැදගත් වේ. ඒ තුලින් සැපයුම වැඩි වී මිල මට්ටම ස්ථාවර වේ. එමගින් සැපයුම වැඩි වී මිල මට්ටම ස්ථාවර වේ. සැපයුම වැඩි වී මිල මට්ටම ස්ථාවර වේ. ඒ තුලින් අභ්‍යන්තර ස්ථායීතාවයක් ඇතිවන අතර රටේ නිෂ්පාදනය ඉහළ යාම තුළ අපනයන වැඩි වී ආනයන අඩුවීම තුළින් බාහිර ස්ථායීතාවයටද වැදගත් වේ. ආය අනුකූලගෙන යන්න. එසේම යහපත් අන්තර්ජාතික වෙළඳාමක් මගින් බාහිර ස්ථායීතාවයක් ඇති කර ගැනීමට හැකි වේ. රතු පෑනෙන් වගේ ලියා ගන්න පුතේ. මින් පැහැදිලි වන්නේ ඉහත ආර්ථික අරමුණු අතර සම්බන්ධතාවයක් පවතින බවයි. පැහැදිලි නේද? හරි. ඒ අපි පළවෙනි ප්‍රශ්නේ තමයි ඔය සාකච්ඡා කරේ. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරමු අපි. ඕකේ අහනවා මුදලේ අභ්‍යන්තර අගය සහ බාහිර අගය අතර ඇති සම්බන්ධතාවය පැහැදිලි කරන්න. දැන් මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ඇහුවාම පුතේ ඕකේ අනිවාර්යයෙන්ම අපි බලන්න ඕනේ අනිවාර්යයෙන්ම දැන් සම්බන්ධතාවයක් ඇහුවාම ඕකේ නිර්වචනය පැහැදිලි කරන්න. හරි. මොකද මුදලේ අභ්‍යන්තර අගය කියලා කියන්නේ? මුදලේ අභ්‍යන්තර අගය කියලා කියන්නේ රට තුලදී මිලදී ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය. ඒකට කියන්නේ ක්‍රය ශක්තිය කියලා. බාහිර අගය කියන්නේ යම් මුදල් අනුපාතයක් වෙනත් රටක මුදල් අනුපාතයක් එක්ක වමාරු වන අනුපාතය. එතකොට මේ දෙක අතර ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. ලියා ගන්න. මේකේ මුලින්ම අභ්‍යන්තර අගය බාහිර අගය ලියන්න ඕනේ. ලියන්න. මුදලේ අභ්‍යන්තර අගය කිසියම් රටක මුදල් ඒකකයක් මගින් මිලදී ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණයයි. ඊගාවට ආයලයන් මුදලේ බාහිර අගය යනු කිසියම් රටක මුදල් ඒකකයක් තවත් රටක මුදල් ඒකකයක් සමග
තවත් රටක මුදල් ඒකකයක් සමග හුවමාරු වන අනුපාතයයි. හුවමාරු වන අනුපාතයයි. හරි. ඊගොල්ලෝ අපි බලන්න ඕනේ පුතේ මුදලේ අභ්‍යන්තර අගයයි බාහිර අගයයි අතර තියෙන සම්බන්ධය. දැන් ඕකෙදි දැන් ඔය වගේ ප්‍රශ්නයකදී ඔයා හිතන ලකුණු හතරක් දෙනවා කියලා. ඔයා තමයි ලකුණු හතර දෙන්නේ කොහොමද කියලා. අභ්‍යන්තර අගය හැඳින්වීමට එක ලකුණයි බාහිර අගය හැඳින්වීමට එක ලකුණයි. ඒ දෙක අතර සම්බන්ධතාවයට ලකුණු දෙකයි. දරුවෝ අභ්‍යන්තර අගයයි බාහිර අගයයි අතර තියෙන සම්බන්ධතාවය මොකද්ද? අභ්‍යන්තර අගයයි බාහිර අගයයි අතර තියෙන සම්බන්ධය තමයි පුතේ. හරිද? මුදලේ අභ්‍යන්තර අගය පිරිහුනොත් බාහිර අගය පිරිහෙනවා. බාහිර අගය පිරිහුනොත් අභ්‍යන්තර අගය පිරිහෙනවා. ඒ කියන්නේ දරුවෝ උද්දමනයක් ඇති වුණොත් එහෙම විනිමය අනුපාතය පිරිහෙනවා. ඒ කියන්නේ රුපියල අගය පිරිහෙනවා. රුපියලට ගෙවන්න වෙන ඩොලර් එකට ගෙවන්න රුපියල අගය වැඩි වෙනවා. එතකොට ඩොලර් එකට ගෙවන්න අගය වැඩි වුණොත් රටේ උද්දමනයක් ඇති වෙනවා. ඒ වෙන්නේ කොහොමද? මෙන්න මෙහෙමයි වෙන්නේ. ඔයා හිතන්න අපේ රටේ උද්දමනයක් තියෙනවා කියන්නේ. ඒ කියන්නේ අභ්‍යන්තර අගය පිරිහෙනවනේ. ඒ වගේ වෙලාවකදී අපේ රටේ බහන්න පිට රටයන්ට මිල වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒගොල්ලෝ ආනයන සීමා කරනවා. අපේ ආනයන සීමා කරනවා. එතකොට අපේ අපනයන අඩු වෙනවා. ඒ වගේම අපේ රටේ උද්දමනයක් තියෙනවා කියලා හිතනකොට අපිට හිතෙනවා පිට රටින් බඩු ගේන එක ලාභයි කියලා. දැන් අපේ රටේ පුතේ පිටතර පොල් අරහිමි වැඩි ගාන වැඩි වෙනකොට කියන්නේ පිට රටින් ගේනවා කියලා අහන්නේ. එතකොට ආනයන වැඩි වෙනවා. එතකොට ආනයන වැඩි වෙලා අපනයන අඩු වෙලා මුදලේ බාහිර අගය පිරිහෙනවා. ඒකට බලපාන්නේ අභ්‍යන්තර අගය පිරීම. ඒ වගේම තමයි අභ්‍යන්තර අගය පිරිනොත් බාහිර අගය පිරිනනවා වගේම බාහිර අගය පිරිනොත් අභ්‍යන්තර අගය පිරිනවා. ඒ කියන්නේ දැන් ඔයා හිතන්න අපි බොරතර පිටරටින් ගේනවනේ. ඔයා හිතන්න මොකද ඩොලර් එක රුපියල් 150යි කියන්නේ. හරි. ඔයා දැන් තෙල් බැරල් එක ඩොලර් 50යි කියන්නේ. හරි. එතකොට අපි ගෙවන්න වෙනවා රුපියල් 7500ක්. හරි. එතකොට ඔහම ඩොලර් එක මේ 150ට තියෙන 200 වෙනවා. එහෙම විතර වෙනස් වෙන්නේ නැහැ. ඩොලර් 50යි. එතකොට අපි ගෙවන්න වෙනවා කීයද? ගෙවන්න වෙනවා 10000. එතකොට ඔයගොල්ලන්ට පේනවා අපේ රටේ මිලක් වැඩි වෙනවා. දැන් මේ තෙල් මිල වැඩි වෙනවා කියන්නේ අපේ රටේ මිල වැඩි වෙනවා. ඒ කියන්නේ බාහිර අගය පිරිනොත් අභ්‍යන්තර අගය පිරිනවනේ. ලියන්න මෙහෙම ලියන්න. මුදලේ අභ්‍යන්තර අගය පිරිහෙන්නේ නම් එනම් උද්දමනකාරී තත්ත්වයක් ක්‍රියාත්මක වන්නේ නම් උද්දමනකාරී තත්ත්වයක් ක්‍රියාත්මක වන්නේ නම් බාහිර අගය පිරිහේ. ඊට හේතුව වන්නේ රට තුළ උද්දමනයක් ඇති විට පිට රටයන්ට දේශීය භාණ්ඩවල මිල වැඩිවීම නිසා ඉල්ලුම අඩු වේ. එවිට අපනයන ආදායම පහළ යයි. එසේම රට තුළ උද්දමනයක් ඇති විට දේශීය භාණ්ඩ මිලට ගන්නවාට වඩා ආනයන වාසිදායක වේ. ඒ තුලින් ආනයන වැඩි වේ. ආනයන වැඩි වී අපනයන අඩු වීම තුළ බාහිර අගය පිරිහේ. ඔය අපි කිව්වේ අභ්‍යන්තර අගය පිරිහුණොත් බාහිර අගය පිරිහෙන විදිය. ඊට පස්සේ අලුත් වල කියන බාහිර අගය පිරිහුණොත් කොහොමද අභ්‍යන්තර අගය පිරිහෙන්නේ කියලා.
ලියන්න බාහිරාගය පිරෙන්නේ නම් මුදලේ අභ්‍යන්තරාගයද පිරේ. එනම් වෙනත් රටක මුදල් ඒකකයකට ගෙවනු ලබන මුදල් ප්‍රමාණය වැඩි වූ විට දේශීය මිල මට්ටම ඉහළ යාමෙන් උද්ධමනයක් ඇති විය හැකිය. උද්ධමනයක් ඇති විය හැකිය. හරි. ඒ අපි කතා කරේ දෙවෙනි කොටස. පුතේ මේකේ තුන්වෙනි කොටස ඔයගොල්ලෝ පේපර් එකේ කතරයක් දාලා දෙන්නේ. ඒක ඕගොල්ලන්ට තාම කරන්න බෑ. ඒ හින්දා ඒක මම සාකච්ඡා කරන්නේ නෑ දැනට. අපි ඊගාවට කතා කරන්න යන්නේ හතරවෙනි කොටස. ඒකේ මේ ප්‍රශ්නේ විතරක් ඔය කොටස් හතර විතරක් ඕගොල්ලෝ කරන්න. අනිත් ප්‍රශ්නවලදී සියලුම ඒවා කරන්න ඕනේ. හරිද? ඊගාවට හතරවෙනි කොටසේ අහන්නේ වාණිජ බැංකුවක් නිරන්තරයෙන් ඉහළ ද්‍රවශීලතාවයක් තබාගත යුතුයි. මේ ප්‍රකාශය පිළිබඳ ඔබගේ අදහස ඉදිරිපත් කරන්න. ඔව් පුතේ වාණිජ බැංකුවක් ද්‍රවශීලතාවයක් තියාගන්න ඕනේ. හැබැයි ඕනාවට වඩා ද්‍රවශීලතාවයක් තියාගන්න ඕනේ නැහැ. ඒකට හේතුව තමයි ඕනාවට වැඩිය ද්‍රවශීලතාවය වැඩි කරන්න ගියොත් ව්‍යාපාරයේ ලාභදායීත්වය මොකද වෙන්නේ? අඩු වෙනවා. එතකොට පුතේ ලාභදායීත්වය ඕනාවට වැඩි අඩු වුණොත් මේක අපිට ගැටලුවක්. ලියා ගන්න. මෙහෙම ලියන්න. වාණිජ බැංකුවකට ද්‍රවශීලතාවය ඉතා වැදගත් වේ. ගනුදෙනුකරුවන් විසින් තැන්පතු මුදල් ආපසු ඉල්ලූ විට ඒවා ආපසු ගෙවීමට ප්‍රමාණවත් ද්‍රවශීලතාවයක් පැවතිය යුතුය. එහෙත් ඕනෑමට වඩා ද්‍රවශීලතාවයක් පැවතෙන්නේ නම් එමගින් ලාභදායීත්වය අඩු වේ. වඩා ද්‍රවශීලම වත්කම වන මුදල් වල කිසිදු ලාභදායීත්වයක් දැකිය නොහැක. එබැවින් ව්‍යාපාරයක් විසින් ද්‍රවශීලතාවය සහ ලාභදායීත්වය අතර තුලනයක් පවත්වා ගැනීම වැදගත් වේ. පස්වෙනි කොටස බලන්න. ඔබගේ අසල්වැසියෙකු වන රවින්ද්‍ර මහතා පවසන්නේ ව්‍යාපාරයක සාර්ථකත්වය ලාභය මත තීරණය වන බවයි. ඔබ විසින් එයට විරුද්ධව තර්ක ඉදිරිපත් කරන්නේ කෙසේද? දරුවෝ ව්‍යාපාරයක සත්‍ය ලෙසම සාර්ථකත්වය සඳහා ලාභය එක සාධකයක් වෙනවා. හැබැයි ඉතින් ලාභය එක සාධකයක් විතරයි. තව දේවල් තියෙනවා. මොනවද? ව්‍යාපාරයක් සත්‍ය ලෙසම සාර්ථක වෙන්න නම් ව්‍යාපාරයේ සේවක පක්ෂපාතීත්වය ලබා ගන්න ඕනේ. ගනුදෙනුකරුවන්ගේ යහපත් ආකල්ප ගොඩ නැගෙන්න ඕනේ. ඒ වගේම සේවක සුබ සාධනයක් තියෙන්න ඕනේ. සමාජ වගකීම පිළිබඳ අවධානය යොමු කරන්න ඕනේ. මේ සියල්ල එකට ගත්තොත් තමයි ව්‍යාපාරයක් සත්‍ය ලෙසම 100% සාර්ථක වෙන්නේ. ලියා ගන්න මේකේ උත්තරේ ව්‍යාපාරයේ ප්‍රධානම සාර්ථකත්වයේ තීරණය කරන සාධකය
ලාභය වේ. නමුත් ලාභ ලැබූ පමණින් ව්‍යාපාරයක් සාර්ථකයයි කිව නොහැක. ඒ සඳහා ගනුදෙනුකරුවන්ගේ පක්ෂපාතීත්වය ලැබීම, ව්‍යාපාරය පිළිබඳ සේවක ආකල්ප යහපත් වීම, සමාජ වගකීම් ඉටු කිරීම, ව්‍යාපාරයේ මූල්‍ය ස්ථාවරත්වය, ආදී වැදගත් වේ. පැහැදිලි වෙනකොට ඒතර ලාභ ලැබුණු පමණින් ව්‍යාපාරයක් සත්‍ය ලෙසම සාර්ථක වේයයි පවසන්න බෑ. පැහැදිලි නේද? පුතේ ඔයාලගේ මේ රිවිෂන් ටියුට් එක අපි පැහැදිලි කරගෙන යනවා දෙකටම. ඊට අමතරව රචනා පේපර් සහ කිඩි පේපර් කරන්න බලාපොරොත්තු වෙනවා. මම ඉදිරියේදී ඔයගලන්ට ඔන්ලයින් පේපර් එක يعني ෆෝන් එකෙන් ටච් කරලා කරන්න පුළුවන් පේපර් කීපයක් දානවා. ඔයගොල්ලෝ කෙටි පේපර් එක සම්පූර්ණයෙන් කරන්න රචනා පේපර් එකේ ප්‍රශ්න එක එක කරගෙන යන්න. දැන් මේ පළවෙනි ප්‍රශ්න සාකච්ඡා කරන්නේ අපි. ඒ වගේම ඉදිරි ප්‍රශ්න ඉදිරියේදී අපි සාකච්ඡා කරන එක දානවා. හැබැයි ඒක දාන්තියේ ඵලදායීතාවය නැදලා තියෙන්නේ. ඒක ඔයගොල්ලෝ කරලා තියනවනම් විතරයි. නැතුව මම කියන දේ අහගෙන ඉඳියා කියලා ඔයගොල්ලන්ට ඒකේ ඵලදායීතාවය ලැබෙන්නේ නැහැ. ඒතර ඵලදායීතාවය සඳහා වැදගත් වෙන්නේ ඔයගොල්ලන්ට පේපර් එක කරලා ඒකේ හරි වැරදි බලා ගන්න ඕනේ. ඒකට ඔයා මුලින් පේපර් එක කරලා දෙන්න ඕනේ. ඉතින් මේ තරංකාරීත්වය තුලකදී ඔයගොල්ලෝ නිකන් ඉන්න එපා. ගෙදර ඉඳලා මේ වැඩ ටික කරගෙන යන්න අපිත් එක්ක. එතකොට ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම මේ නියත වශයෙන්ම ඉහළ ප්‍රතිපදයකට ජයග්‍රහණයකට යන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා.